සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. තථාගත බුදුමුවින් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන දුර්ලභව ලැබූ උතුම් මිනිසත් භවය කුසල් මත පිහිටා ඔබේ ජීවිතය අර්ථවත් කරගන්නට නිරතුරුවම අධිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධ රූපවාහිනී දම් සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩහිඳින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම sannivedanaya කරන්නට අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා හොරණ කලන්විල පදිංචි ස්වර්ණලතා බමුණුආරච්චි මහත්මිය ප්‍රදාන පවුලේ පින්වත් පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතු වාසනා වේවා කියන පරමාර්ථය ඇතුව පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි පහුගිය දිනවල සාකච්ඡා කරන්නට යෙදුනේ අචින්තේය කියන සූත්‍ර දේශනාව.
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තමයි සඳහන් වෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික ගුණ, ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ අනන්ත බව, බුදුගුණයේ තියෙන අනන්ත බව පැහැදිලි කෙරෙන අපූරු සූත්‍ර දේශනාවක්. මේ දේශනාව ඇසුරින් සිදු කරන 4 වෙනි ධර්ම දේශනාවයි අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්ත වෙන හැටි අපි පහුගිය දේශනාවල් වල මතක් කළා. බුදුගුණ භාවනාව වඩන්න බලාපොරොත්තු වෙන අයට මේ සූත්‍ර දේශනාව මහත් වූ උපකාරයක්. බුදුගුණ අනන්තයි කියලා කියහම බුදුගුණ කොහොමද අනන්ත වෙන්නේ කියන කාරණාව පිළිබඳව කරුණු තමයි සාකච්ඡා කළේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණා. නිතර නිතර ධර්මයේ තුලින් අපි ඒ ගැන අහලා තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණ කොහොමද ලැබුණේ, මොනවා කරලාද ලැබුවේ කියන කාරණාවත් ඊටාම විශේෂයි. බුදුරජාණන් වහන්සේ හැර තවත් මහා පුරුෂ ලක්ෂණ තිබුණ අය මේ ශාසනයේ ඉන්නවා. මහා පුරුෂ ලක්ෂණ 32ම තිබිච්ච රහතන් වහන්සේලා දෙන්නෙක් ශාසනයේ වැඩ හිටියා. ඊට අමතරව 32ම නැතත් යම් ප්‍රමාණයක් තිබිච්ච රහතන් වහන්සේලා තවත් වැඩ හිටියා. විශේෂයෙන් නන්ද මහරහතන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේම මල්ලි, ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ පුතණුවන්, මේ නන්ද මහරහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේගේ පුතා රාහුල කුමාරයා පස්සේ කාලේ ශාසනය පැවිදි වුණා. රහත් වුණා. රාහුල මහරහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලාට ඉන් ලක්ෂණ කීපයක් තිබුණා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ලබන්න සංසාරේ කොයි විදිහට කුසල් රැස් කරන්න ඇද්ද? පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරාම අපි අසම සමයි කියන කාරණාව සඳහන් කරනවානේ. ඒ කියන්නේ කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. සමාන වෙනවා නම් තවත් ලෞතුරා බුදු කෙනෙකුටම විතරයි. ඉන් බාහිර කිසිම කෙනෙකුට සමාන නැහැ. ඒ නිසා තමයි අසම සම කියලා කියන්නේ. එක බුද්ධෝත්පාද කාලයක එක බුදුරජාණන් වහන්සේ ළමයි පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකේ එකට පහළ වෙන්නේ නැහැ. හේතු ගණනාවක් සඳහන් කරනවා. එක හේතුවක් පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් ඔසවාගෙන ඉන්න මේ මහ පොළොව සමත් නැහැ කියලා. මහ පොළොවට බර වැඩි. ඒ තරම්ම ගුණ කදම්බයක්. ගුණයේ බර වැඩි නිසා මහ පොළොව සමත් නැහැ කියලා සඳහන් කරනවා. එහෙනම් එක බුද්ධාන්තරයක වැඩ ඉන්නේ එක බුදුරජාණන් වහන්සේ නමයි. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට සමාන කවුරුවත් ඒ බුද්ධ කාලය තුල නැහැ. ඒ නිසා තමයි අසම සම කියලා කියන්නේ. එහෙනම් මේ මහා පුරුෂ ලක්ෂණ සක්විති රජවරුන්ටත් තියෙනවා. නන්ද මහරහතන් වහන්සේ සංසාරේ කොයිතරම් සක්විති වෙන්නේ නැද්ද? පාරමිතා පුරාගෙන එනකොට. මේ ජීවිතෙත් පැවිදි නුණා නම් සක්විති රජෙක්. රාහුල මහරහතන් වහන්සේත් එහෙමම තමයි.
අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරනකොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරනකොට කොච්චරනම් සක්විති වෙන්න ඇද්ද? පින්නතුනි සක්විති වෙච්ච වාර බොහොමයි. නමුත් කවුරුවත් බුදු වුණේ නැහැ. එහෙනම් සක්විති රජුරවන්ටත් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මහරහතන් වහන්සේලාටත් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මහරහතන් වහන්සේලා හිටියා. නමුත් ඒ කවුරුවත් බුද්ධත්වයේ කියන තැනට ඇවිල්ලා නැහැ. එහෙනම් ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්ත මහ බෝසතාණන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයයි මහ රහතන් වහන්සේලාගේ ලක්ෂණයයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තමයි. නමුත් ඒ සාමාන්‍ය අපි කතා කරන රහත් මට්ටමටයි ලෞතුරා බුද්ධත්වයේ ලබාගත් මට්ටමයි අතර විශාල වෙනසක් තියෙන නිසා මේ පුරුෂ ලක්ෂණ ලබන්න අන් සියලු දෙනා මොනමන විදිහේ පින්කම් කළාද ඒ සියල්ලටම වඩා වැඩියෙන් පින් කරලා වැඩියෙන් පාරමිතා පුරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරලා තියෙන පින්නතුනි විශේෂයෙන් මෙච්චර පින් කළා කියලා නෙමෙයි. වචන 4කින් තමයි කියලා තියෙන්නේ. මොකක්ද මේ වචන 4න් සඳහන් කරලා තියෙන්නේ? අටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. මේ පින් කරලා තියෙන හැටි. කටත්තා කියලා කියන්නේ පින් කරන්න ඕනේ. උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. පින්නතුනි උදාහරණයක් සඳහන් කළොත් අපි බොරළු කැටයක් එහෙම නැත්නම් ජිල් බෝලයක් වැලි සහිත පොළවක දැම්මහම නැත්නම් පොළව මතු පිට දැම්මහම ඒක ඒ තරම් පේන්නේ නැහැ. මොකද එකයිනේ. එතෙන්ට 2ක් 3ක් 4ක් 5ක් දාපුවාම ටිකක් වැඩිපුර පේනවා. 100ක් 1000ක් 10000ක් විතර එකතු කරාම ජිල් බෝල කන්දක් පේනවා. ආන් ඒ වගේ තමයි එකම කුසල කර්මය නැවත නැවත කරලා තියෙනවා. එතකොට නැවත නැවත එකම කරාම එතන පින් කන්දක් බවට පත් වෙනවා. එහෙනම් කටත්තා කරන්න ඕනේ. උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. උස්සන්නත්තා ආන් එහෙම නැවත නැවත කරාම ඉහළට එසවිලා පේනවා. අතින්ට ජිල් බෝල නැවත නැවත දැම්මහම ජිල් බෝල කන්දක් පේනවා. එකම පින්කම නැවත නැවත කරාම එතන පින් කන්දක් තියෙනවා. විපුලත්තා. එතකොට පින්නතුනි එකම පින්කම නැවත නැවත කරලා තවත් නොයෙක් පින්කම් ඒ විදිහටම නැවත නැවත කරනවා. එහෙම කරලා විශාල වශයෙන් පින් රැස් කරලායි තියෙන්නේ. නොයෙක් ආකාරයේ පින්කම් කරලායි තියෙන්නේ. අපි මේ විදිහට උදාහරණයක් සඳහන් කළොත් අපේ බුදුරජාණන් වහන්සේගේ අභිනීල සුනෙත්ත ඊටාම ලස්සන ඇස් දෙකක් තිබුණා. ඊට සමාන ඇස් දෙකක් දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයන්ටත් නැහැ, එහෙනම් මිනිස්සුන්ට කොහොමත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර සංගලට සමාන නේත්‍රයක් තිබුණ කෙනෙක් වෙන කොහෙවත් නැහැ. ඒ තරම්ම ලස්සන ඇස් දෙකක් ලබන්න මොන වාගේ පින්කම් කරන්න ඇද්ද? පින්නතුනි අපි කෙනෙකුට රවල බලනකොට කේන්තියෙන් බලනකොට අපේ ඇස් දෙකත් වෙනස් වෙලයි තියෙන්නේ. රතු පාට වෙලා බලන කෙනාට මුහුණ දිහා බලන්න බය හිතෙන බවක් තියෙනවා. ඒ බයත් එක්ක ඒ මූණේ තිබිච්ච ශ්‍රියාවන්තකම නැති වෙලා භයානක මූණක් තියෙන්නේ.
විරූපී මූණක් තියෙනවා. අරමුණු කරලා බැලුවොත් බැලූ අතේ පේන මහා කඳු යායක් වගේ. අපිටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ ජීවිතේ යටත් පිරිසෙන් තිසරණ සහිතව පන්සිල්වත් ආරක්ෂා කරගෙන. දස දාන වස්තුවවත් සම්පූර්ණ කරන්න කියලා. පිනතුන හිතන්නකෝ දස දාන වස්තුව වරක් දෙවරක් තුන්වරක් හතරවරක් නෙමෙයි නොයෙක් වර මේ ජීවිතය අපි සම්පූර්ණ කරහම මරණාසන්න වෙලාවේ තමන් කරපු පින්කම් ටික කල්පනා කරනකොට මේ විදිහේ පින්කම් කළා කියලා හරියට නිකන් කඳු යායක් වගේ දකින්න පුළුවන්. හැම තැනම පේන්නේ අපි කරගත්ත පුණ්‍ය කර්මම තමයි. එහෙනම් මහ බෝසතාණන් වහන්සේ පින් කරපු හැටි තමයි මේ කියලා තියෙන්නේ. කටත්තා කරලා තියෙනවා. උපචිතත්තා නැවත නැවත කරලා තියෙනවා. උස්සන්නත්තා ඉස්සිලා පේන හැටියට කඳු වගේ පින්කම් කරලා තියෙනවා. විපුලත්තා හාත්පස බලහම හැම පැත්තෙම පේන්නේ තමන් කරපු කුසල කර්මයේම පැතිරිලා පේන්න පටන් ගන්නවා. ඒ තරම් පින් කරලා තමයි මේ මහා පුරුෂ ලක්ෂණත් ලැබලා තියෙන්නේ. එහෙමනම් ඒ කරපු තරම් පාරමිතාව පූර්ණේ කරලා නැහැ කිසි කෙනෙක්. ඒ නිසා අන් සියලු දෙනාටම වඩා භාග්‍යතුන් වහන්සේගේ ලක්ෂණ ඊටාම ඉහළයි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා විශේෂයෙන් අනන්ත සක්වල වල සීමාවක් නැහැ. අනන්ත ජීවීන්. එතකොට මේ සක්වලේ කොච්චර ජීවීන් ඉන්නවද අනන්ත සක්වලවල් වල? දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල, මනුස්ස ලෝකවල, තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල මේ ආදී හැම සක්වලක හැම සත්වයක්ම එක්කෙනෙක් පින්කම් 100ක් කරලා තියෙනවා. එක්කෙනෙක් එක සතෙක් පින්කම් 100ක් කරලා තියෙනවා. කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. එතකොට එක්කෙනා එක පින්කම 100 වතාවක් කරාම මේ අනන්ත සක්වලේ අනන්ත ජීවීන් කරපු පින්කම් ප්‍රමාණය එකතු කළොත් කොච්චර ප්‍රමාණයක් වෙයිද? ඒ කාරණාව සර්වඥතා ඥානයකට වැටහෙනවා මිසක් අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් සඳහන් කරනවා අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා එක පින්කම 100 වතාව බැගින් කරලා ඒ පින්කම් කන්ද එකතු කළොත් කොච්චරක් වෙයිද? ආන් ඒ එකතු කරපු ප්‍රමාණය වගේ පින්කම් 100ක් මහ බෝසතාණන් වහන්සේ තනියම කරලා තියෙනවා කියලා. එතකොට ඒ කාරණාවේ විශාල අනන්ත බවක් තියෙනවා. බුදු ගුණ අනන්තයි කියලා කීවට අපිට ඒක කවදාවත් තේරුම් අරගෙන ඉවර කරන්න බැරි එකයි. ඊළඟට පින්නතුනි තව්තිසාවේ අභිධර්ම දේශනාව කරපු අවස්ථාව. මේ අනන්ත බව තේරුම් ගන්න තවත් අවස්ථාවක්. බුද්ධත්වයෙන් 7 වෙනි වස් කාලේ තීර්ථකයන් দমনය කරන්න යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යෙන් පස්සේ රුවන් සක්මනේදීම කල්පනා කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාර්යෙන් පස්සේ මොකද්ද කළේ කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඇයි එහෙම බලන්නේ? බුද්ධ වංශේ සිරිත ආරක්ෂා කරන්න. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම එක බලනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තීර්ථකයන් দমনය කරන්න යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවාට පස්සේ තව්තිසාවට වැඩම කරනවා වස් සමාදන් වෙන්න. ඒ සම්ප්‍රදායට අනුව අපේ භාග්‍යතුන් වහන්සේත් 7 වෙනි වස් කාලේ ගත කරන්නේ තව්තිසාවේ. බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩියා. නමුත් කෝටි ගණන් මිනිස්සු එකතු වෙලා ඉන්නවා මේ ප්‍රාතිහාර්ය බලන්න ආපු අය. ඒ අයට භාග්‍යතුන් වහන්සේ දකින්න නැහැ. පස්සේ මහමුගලන් මහරහතන් වහන්සේගෙන් අහපුහම බුදුරජාණන් වහන්සේ කෝ කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහන්න කිව්වා. අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කළා තව්තිසාවට වැඩියා කියලා.
මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්මයේ දේශනා කරන්නයි වඩින්නේ. සියලුම බුදුරජාණන් වහන්සේලා අභිධර්මයේ දේශනා කරලා තියෙන්නේ මුලින්ම තව්තිසාවේ. ඒ නිසා අපේ භාග්‍යතුන් වහන්සේත් වැඩියා. එතකොට මාතෘ දිව්‍ය රාජයා වැඩ ඉන්නේ කොහෙද? තුසිත භවනේ. තුසිත භවනේ ඉඳලා විශාල දිව්‍ය පිරිසක් කෝටි ගණන් දෙවිවරුත් එක්ක තව්තිසාවට වැඩම කරනවා. පින්නතුනි මේ මාතෘ දිව්‍ය රාජයා කියලා කීවට මේ පිරිමි දෙවියෙක්. ඇයි මාතෘ කියන නම කියන්නේ? බෝසතාණන් වහන්සේගේ අම්මා නිසා. දිව්‍ය අංගනාවක් නෙමෙයි මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ. පුරුෂ දෙවියෙක් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට 3 මාසයක් වස් සමාදන් වෙලා අභිධර්ම දේශනාව දෙවියන්ට කරනවා. පින්නතුනි තව්තිසාවේ එක දවසකට අපේ අවුරුදු 100ක් ඕනේ. තව්තිසාවේ එක දවසකට අපේ අවුරුදු 100ක් ඕනේ. එතකොට මේ දෙවියන්ට දවසකට එක වේලක් හොඳටම ප්‍රමාණවත්. ආහාර ගන්නකොට දවසකට එක වේලක් හොඳටම ඇති. එහෙනම් අපේ අවුරුදු 100කට වතාවක් නේද මේ දෙවියෝ ආහාර වේලක් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ මිනිසෙක්. බුදුරජාණන් වහන්සේට ආහාර අවශ්‍යයි. ආහාර වළඳන්නේ නැතුව 3 මාසෙම වැඩ ඉන්නත් පුළුවන්. දවස් 90යි ඉන්නේ. භාග්‍යතුන් වහන්සේට අදිෂ්ඨාන ශක්තියෙන් එහෙම ඉන්න පුළුවන්. සත්සතිය ගත කරන කාලේ දවස් 49ක්ම වැඩ හිටියනම් දවස් 90ක් වැඩ ඉන්නවා කියන එක භාග්‍යතුන් වහන්සේට කොහොමත් අපහසුයක් නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දානය වළඳන්න පිණ්ඩපාතයට වඩිනවා. දෙවියෝ එක වේලක් ආහාර වළඳනකොට දවසකට එකපාරක් භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියහම මේ දේශනාව ඇතුලේ 90 වතාවක් මේ දේශනාව නවත්තන්න වෙනවා. දවස් 90ක් තියෙනවනේ. දවසකට එක වේලක් පිණ්ඩපාතේ වඩිනවා කියලා කියන්නේ වතාවල් 90ක් දේශනාව නවත්තන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව නතර කළාට ඒක දෙවියන්ට දැනෙන්නේ නැහැ. ඇයි දෙවියන්ට දැනෙන්නේ නැත්තේ? දෙවියන්ට ධර්ම දේශනාව සිදු කරන අතරේම බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා තවත් බුදුරුවක් මැවෙන්න. අදිෂ්ඨාන කරලා බුදුරුවක් මවනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් නැගිටින වෙලාවට වස් සමාදන් වෙලා ඉන්නේ පාණ්ඩු කම්බල සෛලාසනේ. ආසනයෙන් නැගිටින වෙලාවට අර නිර්මිත බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින්ම ආසනේ වඩා හිඳවනවා. ඒක දෙවියන්ට තේරෙන්නේ නැහැ. ආසනේ උඩම මවනවා. ඒ වුණාට පින්නතුනි මවපු බුදුරුවකට පුළුවන් ද දහම් දේශනා කරන්න. දේශනා කරන ධර්මයේ වැටහෙන්නේ නැහැ. දැන් වර්තමානයේ අපි නොයෙක් යන්ත්‍ර සූත්‍ර හදන පරිගණක යන්ත්‍රයක් නමුත් අපි දෙන දත්ත ප්‍රමාණයට වැඩ කරනවා. රොබෝ යන්ත්‍රයකුත් එහෙමයි. අපි දීලා තියෙන දත්ත ප්‍රමාණයට අනුව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් නිර්මාණය කරපු දෙයකට හිතලා යමක් කරන්න බෑ. එහෙනම් නිර්මිත බුදුරජාණන් වහන්සේත් එහෙමයි. අපිට තේරෙන්නේ නැහැ කොහොමත් අපේ භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන ගමන් අපි කියමු භාග්‍යතුන් වහන්සේ උදේ 9ට පිණ්ඩපාතයට වඩින්න සූදානම් වෙනවා කියලා. නැවත භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයට වඩින්නේ දවල් 2ට කියලා සඳහන් කළොත් දානින් පස්සේ භාවනා කරන වෙලාවත් ඉවර වෙලා තමයි නැවත වඩිනවා කියලා කියන්නේ. අපි කියමු එතකොට පැය 5ක් කියලා. 9 ඉඳලා පැය 5ක් ඉදිරියට දේශනා විය යුතු ධර්මය අදිෂ්ඨාන කරනවා. සාමාන්‍ය කෙනෙකුට කාරණා දෙකක් කර හැකිද? එක දේශනාවක් කරන ගමන් ඒ දේශනාව නතර කරන්නේ කොතනද? එතන ඉඳලා පැය 5ක් අපි කියමු
ඒ පැය 5ක් දේශනා විය යුතු ධර්මය අධිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඊටාම වේගවත්. වාග් විලාසය ඊටාමත්ම වේගවත්. සඳහන් කරනවා තව්තිසාවේ අභිධර්මයේ දේශනා කරනකොට වාග් විලාසයේ සාමාන්‍ය අයට ධර්ම දේශනා කරනවට වඩා ඊටාමත්ම වේගවත් කියලා. සාමාන්‍යයෙන් අපි එක වචනයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ අර නිර්මිත බුදුරුව අදිෂ්ඨාන කරපු ධර්ම ප්‍රමාණය දේශනා කර. නිර්මිත බුදුරජාණන් වහන්සේ ආසනයේ වැඩ ඉන්නවා අදිෂ්ඨාන කරපු ප්‍රමාණය දේශනා වෙනවා. දෙවියන්ගේ කල්පනාව භාග්‍යතුන් වහන්සේ ආසනයේ වැඩ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අනවතප්ත විලගාවට වැඩලා පැන් සැනහිලා උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතේ වඩිනවා. නැවත පිඬු සිඟාගෙන අනවතප්ත විලගාවට වැඩලා සිඟාගත්ත දානි ටික වළඳලා විවේක ගණ්ඩ ඒ ළඟ තියෙන සඳුන් වනාන්තරයකට වඩිනවා කියලා සඳහන් කරනවා. චන්දන උද්‍යානයක් කියලා කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විවේක ගන්න වෙලාවට එතෙන්ට වඩිනවා. එතෙක් දෙවියන්ට දේශනා කරපු ධර්මය සැරියුත් මහරහතන් වහන්සේට මාතෘකා හැටියට දේශනා කරනවා. දේශනාවම කරන්නේ නැහැ. මාතෘකා ටික වගේ තමයි කියන්නේ. මාතෘකාව සඳහන් කරාම ඒ මුළු දේශනාව අවබෝධ කරගන්න තරම් මහ ප්‍රඥාවක් සාරිපුත්තයන් වහන්සේට තියෙනවා. සැරියුත් මහරහතන් වහන්සේ ඒ ඉගෙනගත්ත ධර්මය මනුස්ස ලෝකෙට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. ආන්ගේ දේශනා කළ ප්‍රමාණය තමයි අද අපි සප්ත ප්‍රකරණය කියලා කියන්නේ. අභිධර්මයේ ප්‍රකරණ 7යි. ඒ ප්‍රකරණ 7 සාරිපුත්තයන් වහන්සේ ඉගෙනගෙන ඇවිල්ලා දේශනා කරපු ප්‍රමාණය. එහෙමනම් පින්නතුනි එතන තියෙනවා මහ පුදුම අනන්ත බවක්. බුදුරජාණන් වහන්සේ නමක් මවන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ සිවුර පොරවන විදිහ අදිෂ්ඨාන කරන්න ඕනේ. පාත්‍රයේ අරගෙන ඉන්න විදිහ වෙනම අදිෂ්ඨාන කරන්න ඕනේ. පින්නතුනි එක වචනයක් ගානේ තොල් හෙලවෙන හැටි, දිව හෙලවෙන හැටි, net යොමන දිශාව, net යෙමිය යුතු ආකාරය මේ සියල්ලම අදිෂ්ඨාන කරන්න එපේ. ඒ සියල්ලම අදිෂ්ඨාන කරන අතරේ දේශනාවෙන්ද ධර්මයත් අදිෂ්ඨාන කරන්න ඕනේ. හිතලා බලන්න මේ කාරණාව කාටද කරන්න පුළුවන් කියලා. සරුවඥයන් වහන්සේ නමකට විතරක්ම කරන්න පුළුවන් දෙයක්. එතකොට ඒ ඥාන ශක්තියේ මොන අනන්ත බවක් තියෙනවද මේ වාගේ විශ්මිත වැඩක් කරන්න. බුදු ගුණ අනන්තයි කියලා කියහම ඒ අනන්ත බව අපිට කොහොමද තේරෙන්නේ. නමුත් එක අනන්ත බවක් අරගෙන ජීවිතේ මෙනෙහි කරන්න පටන් ගත්තොත් ආන්ගේ පුද්ගලයාට මේ බුදුගුණ භාවනාව හොඳට වැඩෙනවා. ශරීරයේ රෝම කූප සෙලවෙන හැටි පවා අදිෂ්ඨාන කරන්න ඕනේ. එහෙනම් අභිධර්ම දේශනාව ඒ විදිහට අනන්ත වෙනවා. ඊළඟට ධාතුන් වහන්සේලා පිළිබඳව අදිෂ්ඨානය භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මෙන්න මෙච්චර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ විසින් අදිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු ප්‍රමාණය විතරයි ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ. අනික් සියලුම ධාතුන් වහන්සේලා අලු බවට පත් වෙලා ඉවර වෙනවා. ශරීර කොටස්. එතකොට කොච්චර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ඉතුරු වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කළාද? පින්නතුනි ඇයි ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න අදිෂ්ඨාන කරන්නේ? ඒ කාරණාවත් පැහැදිලි කළොත් ඇයි බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේ? එක කාරණාවක් තමයි අනුකම්පාව නිසා. කළගුණ සැලකීම නිසා. මොකද්ද මේ මොන කළගුණ සැලකීමද?
මහාකල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරාගෙන ආපු සංසාර ගමනේ මේ පාරමිතාවල් සම්පූර්ණ කර ගන්න මහා බෝසතාණන් වහන්සේට කී දෙනෙක් නම් උදව් කරන්න ඇද්ද? කී දෙනෙක් උපකාර කරන්න ඇද්ද? මහා කල්ප අසංඛ්‍ය 4ක් පුරාවට පාරමිතාවල් පූර්ණේ කරගන්න උදව් උපකාර කරපු සියලු දෙනාම මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබනකොට මනුස්ස ලෝකෙ හිටියේ නෑ. දෙවියන් බඹුන් අතර හිටියෙත් නෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු 45ක් වාගේ බොහෝම කෙටි කාලයයි. පිරිනිවන් පෑවට පස්සේ අර තමන්ට උදව් කරපු අයට කවුද සලකන්නේ එතකොට? ආන් ඒ අයටත් පින් රැස් කරගන්න උපකාරයක් හැටියට තමයි ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේ. ධාතුන් වහන්සේට කරන වන්දනාවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවත් ආනිසංස දෙකක් නෙමෙයි අපිට ගෙනල්ලා දෙන්නේ එකක්මයි. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳලා ලබන ආනිසංසය හා සමාන ආනිසංසයක් ධාතුන් වහන්සේට වන්දනා කරලත් ලබන්න පුළුවන් නම් ඒ ආනිසංසය අපි කොහොමද ලබා ගන්නේ? ඒ කියන්නේ අදත් ඒ ආනිසංසය අපිට ලබන්න පුළුවන් කියන එකනේ. එහෙනම් කොහොමද ඒ ආනිසංසය ලබන්නේ අද? ආන් ඉතින්ට තමයි වටින්නේ ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව කියන එක. ඒ කොහොමද ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ? අපේ පින්නතුන් යම් චෛත්‍ය මළුවකට ඇතුල් වෙනවා. එහෙම නැත්නම් ධාතු මන්දිරයකට, විහාර මන්දිරයකට, බෝධි මළුවකට අපි ගමන් කරනවා නම් අපි මෙන්න මෙහෙම අදිෂ්ඨානයක් තියාගන්න ඕනේ. සවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපට අවස්ථාවක් ලැබුණා නම් ජේතවනාරාමයේ සුගන්ධ කුටියේ ඇතුළට ගිහිල්ලා ෂඩ්වර්ණ රශ්මිය විහිදුව වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව තුලට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේගේ මුව මඩල සහ කාන්තිමත් ශ්‍රී දේහේ දිහා බලලා වන්දනා කරගන්න අවස්ථාවක් ලැබුණා නම් අපි කොහොම වන්දනා කරයිද? අපි කොහොම බුදුරජාණන් වහන්සේ ළඟට යයිද කියන කාරණාවට යන්න ඕනේ. ඇත්තටම සුගන්ධ කුටියට යන්න ලැබුණා නම් යන විදිහ කොහොමද? ඒ විදිහට ඇතුල් වෙන්න චෛත්‍ය මළුවට. ඒ විදිහට ඇතුල් වෙන්න විහාර මළුවට. විහාර මන්දිරය ඇතුළට. එදා සුගන්ධ කුටියේ වැන්දනම් මෙහෙමයි වඳින්නේ කියන විදිහටම ඒ විහාර මන්දිරය ඇතුලේ වන්දනා කරා. ආන් ඒ ශ්‍රද්ධාව, ඒ පැහැදීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ලබන කුසලයේ හා සමාන කුසලයක් අපිට අත්පත් කරවනවා. දම්පැන් පූජා කළත් එහෙමම තමයි. වර්තමානයේ නම් සමහර අය බොහෝ තර්ක කරනවානේ. මේ පිළිමවලට පූජා පැවැත්වුවා කියලා ආනිසංස ලැබෙනවද කියලා. පූජා පවත්වන අයට නොයෙක් දේවල් කියලා චෝදනා කරනවානේ. නමුත් පින්නතුනි කාරණාව තියෙන්නේ මෙතන. සවැත් නුවර ජේතවනාරාමේ ඒ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා දාන වේලක් බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න ලැබුණා නම් මං ලෞතුරා බුදුරජාණන් වහන්සේට දානි හදන්නේ කොහොමද? ආන් ඒ චේතනාව මත පිහිටලා බුද්ධ පූජාව සකස් කරන්න. ඒ සුගන්ධ කුටියට අරන් ගියා නම් ගෙනියන දක්ඛිනෝදකයේ ඉඳලා නැත්නම් අතසෝදන පැන්වල ඉඳලා ඒ සියලුම දේවල් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව ළඟ තැන්පත් කරලා ජීවමාන භාග්‍යතුන් වහන්සේට දානි පිළිගැන්වුවා කියන චේතනාවෙන් වන්දනා කරන්න. ඒ කුසලය අඩු නැතුව ලැබෙන බව අපේ ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. ආන් ඒකටයි ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ.
එහෙමනම් ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්න අදිස්ථාන කළේ මොකටද? අන්න එවන් ශ්‍රද්ධාවන්තයන්ට සංසාර සාගරයෙන් එතර යන්න කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කරන්නයි. භාග්‍යතුන් වහන්සේට පාරමිතා පුරන කාලේ උදව් උපකාර කරපු කෙනෙක් නමුත් පස්සේ කාලේ මේ සුගතියේ ඉපදිලා ධාතුන් වහන්සේලා වන්දනා කරලා පුද පූජා පවත්වලා තමන් ඒකින් පල නිරනවා. ඒකයි කෘතගුණ සැලකීම කියලා කිව්වේ. ඒ අයට ප්‍රයෝජන ගන්න. කොච්චර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් ඉතුරු කරන්න ඇද්ද? ද්‍රෝණ 8ක් කියලා සඳහන් කරන්නේ. මහා ධාතුන් වහන්සේලා ඇරුණාම මහා ධාතුන් වහන්සේලා කොපමණක්ද? මහා ධාතුන් වහන්සේලා 7 නමක් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා. ඒ තමයි දන්ත ධාතුන් වහන්සේලා 4 නම, අකු ධාතුන් වහන්සේලා 2 නම සහ ලලාට ධාතුන් වහන්සේ. මේ විශාලතම සර්වඥ ධාතුන් වහන්සේලා 7 නම ඇරුණාම කුඩා ධාතුන් වහන්සේලා, මධ්‍යම ධාතුන් වහන්සේලා, මහා ධාතුන් වහන්සේලා කියලා නැවත කොටස් 3කට බෙදෙනවා. කුඩාම ධාතුන් වහන්සේලා අබයට සමානයි. මධ්‍යම ධාතුන් වහන්සේලා කඩසහල් සමානයි. හාල්ලටයක් දෙකට කැඩුණහම වගේ. මහා ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් වගේ කියලා සඳහන් කරනවා. කුඩා ධාතුන් වහන්සේලා සමන් කෙකුළු පාටයි. මධ්‍යම ධාතුන් වහන්සේලා ඇද්දල පාටයි. මහා ධාතුන් වහන්සේලා රන්වන් පාටයි. මේ සියල්ලගේම එකතුව තමයි ද්‍රෝණ 8ක්. පිනතුනි ද්‍රෝණයක් කියලා කියන්නේ සඳහන් කරනවා අපි හුණ්ඩු හැටියට සඳහන් කළොත් ද්‍රෝණයක් ඇතුලේ හුණ්ඩු 32ක් තියෙනවා කියලා. එතකොට ද්‍රෝණ 8ක් තියෙනවා. එහෙමනම් 32 වූ 8ක් 256ක්. හුණ්ඩු 256ක් ද්‍රෝණ 8ක් සේරු හැටියට බැලුවොත් 64ක්. ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය. මේ ධාතුන් වහන්සේලාගේ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවේ ප්‍රමාණයත් යම් ප්‍රමාණයකට අපිට කියපානවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ප්‍රමාණය කොතනවත් කාටවත් ප්‍රමාණ කරන්න පුළුවන්කමක් නැහැ. බ්‍රහ්ම භූතං අතිතුලං කියලා කිව්වේ ඒකයි කාටවත් තුලනය කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ උස ප්‍රමාණයන්, ශරීර ප්‍රමාණයන් ධර්මයේ සඳහන් කරනකොට බුද්ධ වංශ අට කතාවේ සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ කොච්චර උසයිද කියලා. රියන් වලින් නම් රියන් 18ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. 18 රියනක් ශරීර ප්‍රමාණයෙන් උසයි කියලා. ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ඉතුරු වෙන්න අදිෂ්ඨාන කළා. දන්ත ධාතුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ වැඩ හිටියා 49ක්. සම 40 දන්ත ධාතුන් වහන්සේලා කියලා අපි කියන්නේ. ඒ ධාතුන් වහන්සේලා 40ම ඉතුරු වුණා. එතකොට අනික් ධාතුන් වහන්සේලා කොහෙද තියෙන්නේ? මහා පරිනිර්වාණ සූත්‍රයේ ඒ පිළිබඳව සඳහන් කරනකොට කරුණු පැහැදිලි කරනවා. චත්තා ලීසා සමාදන්තා කේසා ලෝමාච සබ්බසු දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා. මහා දන්ත ධාතුන් වහන්සේලා 4 නම ඇරුණාම ඉතුරු දන්ත ධාතුන් වහන්සේලා 36 නමක්. කේස ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා, අනෙකුත් ධාතුන් වහන්සේලා දෙවිවරු අරන් ගියා කියලා සඳහන් කරනවා. දේවා හරින්සු ඒකේකං චක්කවාල පරම්පරා. සක්වල පරම්පරාවෙන් දෙවියෝ අරන් ගියා කියලා කියනවා. පින්නතුනි
කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රයේ. එහෙනම් මේ සරුවඥ ධාතුන් වහන්සේලා සක්වලවල් කෝටි ලක්ෂයම අවම වශයෙන් වැඩ ඉන්නවා. කෝටි ලක්ෂයක නම් කොහොමත් වැඩ ඉන්නවා. හැබැයි එක සක්වලකට සමහර වෙලාවට තියෙන්නේ එකම එක ධාතුන් වහන්සේ නමයි. කේස ධාතුන් වහන්සේ නම, ලෝම ධාතුන් වහන්සේ නම, එක දන්ත ධාතුන් වහන්සේ නම, එක කුඩා ධාතුන් වහන්සේ නම, එක ධාතුන් වහන්සේ නමක් තමයි සක්වලටම වැඩේ. නමුත් පින්නතුනි මේ සක්වල ගැන කල්පනා කරන්නකෝ. මේ අපි ජීවත් වෙන සක්වල. ධාතුන් වහන්සේලා කොච්චර වැඩ ඉන්නවද මේ සක්වලේ? මේ සක්වලෙත් සක්වලක ලෝක 31ක් තියෙනවා. මේ සක්වලෙත් මනුස්ස ලෝකෙට කොච්චර හම්බ වෙලා තියෙනවද? පින්නතුනි මනුස්ස ලෝකෙත් ලංකාවේ මොන තරම් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවද? එතකොට එක් සමහර සක්වලකටම වැඩ ඉන්නේ එකම එක ලෝම ධාතුන් වහන්සේ නමයි. ද්‍රෝණ 8න් අපේ අනුරාධපුරයේ මහසෑය විතරක් ද්‍රෝණයක්ම වැඩ ඉන්නවා. එතකොට අනික් හැම තැනටම විසිරුනේ ද්‍රෝණ 7යි. ඒ ද්‍රෝණ 7ෙනුත් කුඩා මධ්‍යම මහා කියන ධාතුන් වහන්සේලා ලංකාවේ කොච්චර වැඩ ඉන්නවද? ඊට අමතරව අපි මුලින් සඳහන් කළා මහා ධාතුන් වහන්සේලා 7 නමක් අධිෂ්ඨාන කළා කියලා. ඒ 7 නමිනුත් මේ වෙනකොට දන්ත ධාතුන් වහන්සේලා දෙනම ලංකාවේ විතරක් වැඩ ඉන්නවා. දකුණු අකුධාතුන් වහන්සේත් ලංකාවෙම වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ. ඒ තමයි ලලාට ධාතුන් වහන්සේ. සේරුවාවිල මංගල මහසෑයි අදත් බුද්ධ රශ්මි විහිදවමින් වැඩ ඉන්නවා. ලංකාවේ අපිට තරම් මේ කෝටි ලක්ෂයක් සක්වලින් අනුග්‍රහ ලැබුණ වෙනත් රටක් නම් නැහැ. මේ සක්වලට විශේෂ අනුග්‍රහයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු සක්වල. එයින් අපේ රටට මහ පුදුමාකාර උපකාරයක් කරලා තියෙනවා. ධාතුන් වහන්සේලා ඒ තරම්ම මේ රටේ වැඩ ඉන්න නිසා මං හිතන්නේ මේ රට තාමත් ආරක්ෂා වෙලා තියෙනවා. ඇයි මේ රට ආරක්ෂා වෙන්නේ? බුද්ධ ශාසනයේ පවතින්න ඕන නිසා. භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානය නිසා, සර්වඥ ධාතුන් වහන්සේලාගේ ශක්තිය නිසා මේ රට රැකිලා තියෙනවා මිසක් නැත්තම් අවාසනාවන්ත මිනිස්සු ජීවත් වෙන රටක්. මේ තරම් ධාතුන් වහන්සේලා ලැබිලත් කීයෙන් කී දෙනාද පින්නතුනි එයින් ප්‍රයෝජන ගන්නේ? කීයෙන් කී දෙනාද බුදුරජාණන් වහන්සේට සලකන්න දන්නේ? මේක බෞද්ධ රටක් කියලා කියන්නේ. නමුත් සමස්තය අරගෙන කල්පනා කරලා බැලුවොත් රටේ ඉන්න ඔක්කොම බෞද්ධ නෙමෙයිනේ. බෞද්ධ පිරිස ගැන කල්පනා කරලා බැලුවොත් ඉන්න පිරිසෙන් යටත් පිරිසෙන් එක දවසකට කී දෙනෙක් බුදුන් වඳිනව ඇද්ද? වඳින අයට වඩා නොවඳින අය ඉතා විශාලයි. මෙච්චර භාග්‍යයක් ලැබිලා. ගෙදරක නම් දරුවෝ ටිකත් එකතු කරගෙන බුදුන් වඳින මව්පියෝ කීයෙන් කී දෙනාද ඉන්නේ? නොයෙක් වැඩ කියලා නොයෙක් දෙනා නොයෙක් පැත්තට පිටත් වෙනවා. සමහර අයට උයන්න තියෙනවා. සමහර අයට ගමනක් යන්න තියෙනවා. සමහර අයට පාඩම් කරන්න තියෙනවා. මේ හේතු දක්වලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන එක විතරක් අත්හැරලා තියෙනවා. ඔය නොයෙක් වැඩ තිබුණ අය වෙලා වෙනකොට සියලු වැඩ පැත්තක දාලා රූපවාහිනී ගාවට එකතු වෙනවා. කොයිතරම් අවාසනාවන්ත තැනකද අපි ඉන්නේ කියලා හිතලා බලන්න. මෙච්චර අනුකම්පා කරලා තියෙනකොට අපි පින්නතුනි අපේ පවතින తত্ত্বය මීට වඩා වෙනස් වෙන්න ඕන කියලා හිතෙනවා නම් මේ රටට මීට වඩා යහපතක් වෙන්න ඕන කියලා හිතෙනවා නම් අනාගතයේ අපේ දරුවන්ට
මීට වඩා හොඳ රටක් ඉතුරු වෙන්න ඕන කියලා හිතනවනම් අද අපි මේ හිතන ප්‍රමාණය වෙනස් කරන්න වෙනවා. අපි ක්‍රියාත්මක වෙන ප්‍රමාණය වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්තම් රටේ අනාගතයේ මීට වඩා ඉතා අවාසනාවන්ත තැනකට එනවා. අපේ දරුවන්ගේ ජීවිත ඉතා අවාසනාවන්ත ජීවිත බවට පත් වෙනවා. මූණ පාණ්ඩ සිද්ධ වෙන කරදරවල ස්වාභාවික විපත් සතුරු කරදර මීට වඩා පින්නතුනි බොහෝසේ උග්‍ර වෙනවා. ඒක වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් කාටද? ඒක වෙනස් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් මේ බෞද්ධ පිරිසට විතරයි ඒක කරන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණාව අත්හැරලා වෙන වෙන දේවල් මුල් තැනට තියාගෙන ඉන්නවා. සමහර අය මිත්‍යා දෘෂ්ටික නමුත් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතේ වුණත් දෙන්න සූදානම් වෙනකොට අපි ගාව එහෙම කිසිම දෙයක් නැතුව අපි විවේචනය කර කර විතරක් බලාගෙන ඉන්නවා. ඒ අය තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතෙත් දෙනවා. අපි බුද්ධ ආගම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මොනවද කළේ කියලා කල්පනා කරලා බැලුවොත් ඒකයි මම සඳහන් කළේ දවසකට විනාඩි 10ක් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහන්නවත් කාලයක් අපිට නැහැ. නමුත් තාමත් මේ විදිහට ඉන්නවා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මේ රටේ ආරක්ෂා වෙන්න ඕන නිසා. ඒ භාග්‍යතුන් වහන්සේගේ කරුණාව හින්දාම තමයි අදත් මෙහෙම ජීවත් වෙන්නේ. ආන් ඒ නිසා මේ කරුණ විශේෂයෙන් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොච්චර අපට අදිෂ්ඨාන අනුග්‍රහ කළාද? භාග්‍යතුන් වහන්සේගේ මේ අදිෂ්ඨාන ශක්තිය මොනතරම් ප්‍රබලද? භාග්‍යතුන් වහන්සේගේ ගුණයේ අනන්ත බව කොච්චරද කියන කාරණාවයි මේ හැමතැනීම අපිට කියවෙන්නේ. එවනම් බුදු ගුණ අනන්තයි කියලා භාවනා වඩන්න පටන් ගත්තොත් මේ අනන්ත බව වැටහෙන්න තමයි අපේ හිත ඒ බුදු ගුණය ඔස්සේ වැඩෙන්න පටන් ගන්න. එහෙම කරුණු වැටහෙන්න පටන් ගත්තොත් තේරෙනවා බුදු ගුණ භාවනාව කියලා කියන්නේ කොච්චර සංකීර්ණ භාවනාවක්ද කියලා. පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අචින්තේය සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරන 4 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම දේශනාවේ අද දායකත්වයේ දරනු ලබන්නේ හොරණ කනන් විල පදිංචි ස්වර්ණලතා බමුණු ආරච්චි මෑණියන් විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. මීට වසර 40කට පෙර මියගිය සේතන් සිඤ්ඤෝ බමුණු ආරච්චි පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පතිරගේ ඇසිලින් නෝනා මෑණියන්ටත් රූපා බමුණු ආරච්චි සහෝදරියටත් පාලිත වික්‍රමසිංහ ස්වාමි පුරුෂයාණන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ අති පූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් සියලුම සංඝ පීතෘන් වහන්සේලාටත් මේ රැස් කරගත් උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය අනුමෝදන් වේවා. ඊට අමතරව දේශකයන්න් වහන්සේටත් පින්කමට සහභාගී වූ සියලු දෙනාට සහ සියලු දෙනාගේ පවුල්වල සියලුම සමාජික සමාජිකාවන්ටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාටත් රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ලක්වාසී සහ ලෝවාසී සියලුම ජනතාවට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් පින් හා රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ මහා කුසල කර්මය හේතු වේවා කියලා නැවත වතාවක් ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ